පිංගතුනේ අද අපි විමසලා බලන්නේ මේ ඥාති ප්‍රේතයන්ට පින් ලැබෙන ආකාරය, ඒ වගේම මිය පරලොව ගිහිල්ලා ප්‍රේත ලෝකවල ඉන්න ඥාතීන්, බොහෝ වෙලාවට පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන්ට ඔබ කරන පින් දහම් සමහර වෙලාවට පින් ගන්න පුළුවන්ද, පින් ගන්න බැරිද, ඒ වගේ ප්‍රශ්න බොහොමයක් බොහෝ දෙනෙක් තුළ ඇති වෙනවා. බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ ඥාතීන් මිය පරලොව ගියාට පස්සේ ඒ ඥාතීන්ව සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම කෙනෙක්ගේ යුතුකමක් වෙනවා. ඒක ඥාති සංග්‍රහයක්. ඔබේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්. කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඒ කෙනා සිහි කරලා ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි පින් දහම් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කිරීම. අතින් අතට යමක් දෙන්න පුළුවන්කමක් නෑ. බොහෝ වෙලාවට ඔබේ දෙමව්පියෝ ඥාතීන් මේ අය ජීවතුන් අතර ඉන්න ඇද්දින ඔබට අතින් අතට යමක් දෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අවුරුදු කාලයනකොට දෙමව්පියන්ට ඥාතීන්ට ඔබ අලුත් ඇඳුම් අරගෙන අතින් අතට ඇඳුමක් දෙන්න පුළුවන්. ආස කරන ආහාරපාන කෑමබීම ගෙනහල අතින් අතට යමක් දෙන්න පුළුවන්කම තියෙන. හැබැයි මිය පරලොව ගිය ඥාතීන් සමහර වෙලාවට ප්‍රේතාපායවල් වල සමහර තැන්වල ඉඳගෙන පින්ගන්න පුළුවන් තැන්වල හිටියෝ. හැබැයි ඒ ඥාතීන්ට වෙනද වගේ අතින් අතට යමක් දෙන්න පුළුවන්කමක් නෑ. ඔබට පුළුවන් එකම දේ තමයි ඔවුන් වෙනුවෙන් පින් දහම් කරලා ඒ පින් ඔවුන්ට අනුමෝදන් කිරීම. එහෙම පින් අනුමෝදන් කිරීම තුළ පින්ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා. එතකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒ සැප සම්පත් පහළ වෙන. බුදුරජාණන් වහන්සේගේ දේශනාතර ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මිය පරලොව ගිය හැමෝම පින් ගන්නවාද. පිංගතුනේ මිය පරලොව යන ඥාතීන් අතර සමහරු මරණින් මත්තේ බොහෝ බලවත් අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ නිරයට වැටෙන්න පුළුවන්. අපි දන්නේ නෑ කොහේ යනවද කියලා. අපි හිතමු කෙනෙක් මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා නිරේටම වැටුණා කියලා. මේ මනුස්ස ලෝකේ ඥාතීන් 7 දවස් පින්කම් කරනවා, 3 මාස පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා, සමහර වෙලාවට ඔවුන්ට පින් දෙනවා. හැබැයි මේ මොන පින්කම් කරත් නිරේ ඉන්න කෙනාට ඒ පින් ගන්න පුළුවන්කමක් නෑ. ඔහුට ඒ පින් ලැබෙන්නේ නෑ. ඔහුට ඒ පින් ගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් නිරේට වැටුනොත් පින් ගන්න බැරි අභව්‍ය ස්ථානයක් තමයි නිරේ කියලා කියන්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් තිරිසන් ලෝකෙ උපදිනවා. ඔබ දැකලා ඇති තිරිසන් සත්තු මේ කවුරුත් දෙන පින් නිසා තිරිසන් සත්තුන්ට ආහාර පාන පහළ වෙලා කුසගිනි නිවෙනවා නෙවෙයි. ඒ තිරිසන් සත්වයන් තම තමන්ට ආහාර පාන ඔවුන් හොයාගන්න. සමහරු ගස්වල ගෙඩි, එක්කු පොතු, සමහර වෙලාවට නොයෙක් දේවල් සතුන් ආහාර කරගෙන ගොදුරු කරගෙන ජීවත්වෙන තිරිසන් සත්තු ඉන්නවා. ඔවුන් යම් කිසි දෙයකින් සමහල්ලාවට ගස්වල තියෙන මල් පැණි වෙන්න පුළුවන්, ගෙඩියක් වෙන්න පුළුවන්, කුණු වෙලා යන දෙයක් වෙන්න පුළුවන්. යම් කිසි ආහාර පාන ඔවුන්ම හොයාගෙන ගිහිල්ලා ඔවුන්ගේ කුසගිනි නිවාගන්න. ඒ ඇරෙන්න පෙර ජීවිතේ ඥාතීන් නෑදෑයෝ දෙන පින්කම් නිසා, ඒ කරන පින් නිසා තිරිසන් ලෝකේ ඉන්න සත්වයන්ට ආහාර පාන පහළ වෙනව නෙවෙයි. ඊළඟට පිංගතුනේ අපි හිතමු මිය පරලොව යන කෙනා මරණ මංචකේ කරපු පිනක්ම බලවත් වෙලා එයා මනුස්ස ලෝකෙටම ආවා කියලා හිතන්න. දැන් එයා මනුස්ස ලෝකෙ ඉපදිලා ජීවත් වෙනවා. සමහරවිට එයාගේ පෙර ජීවිතේ ඥාතින් අනේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුද්දයි, අවුරුදු 5යි, අවුරුදු 10යි, දැන් මේ 20 වෙනි අවුරුද්ද, එහෙම සිහි කර කර එහෙ පින් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මනුස්ස ලෝකේ ඉන්න කාටවත් එහෙ පින්කම් කරනකොට ගෙවල් වල කෑම බීම පහළ වෙන්නේ නැහැ. Tamanට ඇඳුම් පැළඳුම් වස්ත්‍ර පහළ වෙන්නේ නැහැ. එතකොට මනුස්ස ලෝකේ ඉපදුනොත් දන්නෙත් නෑ පෙර ජීවිතේ නෑදෑයෝ එහෙ පින්කම් කරත් ඒ පින් අරගෙන උන් සුවපත් වෙනව නෙමෙයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් ඒ පින අහක යනවත්. බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නෙම ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි ඥාතීන් උදෙසා පින් කරනවා, පින්කම් කරනවා, උන්ට පින් දෙනවා. මේ පින් ඔවුන් ගන්නවද?
පින්ගන්නේ නැති වුණොත් පින්ගන්න බැරි වුණොත් ඒ පින අහක යනවද කියලා ඇහුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාතීන් වෙච්ච පිරිස මෙපමණයි කියලා අපිට ඉලක්කමකින් කියන්න පුළුවන්කමක් නෑ. සමහර වෙලාවට අපි හිතන්නේ අනේ අපි මේ ජීවිතේ අනේ අපේ නැතිවෙච්ච අම්මා කියලා හිතනවා. හැබැයි ඒ අම්මා සුගතියක ඉන්නවා කියලා හිතමු. පෙර සංසාරේ අම්මාවරු වෙච්ච කී දෙනෙක් නම් පින්ගන්න බලාගෙන නැද්ද අපේ ඥාති සම්බන්ධතා ඇති. මොකද ප්‍රේත ලෝකයකට වැටුනොත් දුගතියකට වැටුනොත් අවුරුදු සමහරු ලක්ෂ ගණන් බුද්ධාංකුර ගණන් ප්‍රේත අපාය දුක් විඳිනවා. ඒ නිසා ඔබ අහලා ඇති දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනා ධර්ම සේනාධිපතීන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඇට සැකිල්ලක් වගේ ප්‍රේතියක් පෙනී හිටියා පඳුරක් අස්සේ ඉඳන් ඉදිරියට ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින පාරේ තමන්ව පේන්න සැලැස්සුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මුළු ඇඟේම මස් කඩා හැලෙන ප්‍රේතිය. මේ ප්‍රේතිය තමන්ගේ කය ඝන කරගෙන තමයි සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටියේ තමන්ගේ ස්වරූපේ පෙන්නුවා. මුළු ශරීරේම දුර්ගන්ධයක් හමනවා. ඇඟේ මස් කඩා හැලෙනවා. බොහෝ දුක් විඳින විරූපී ප්‍රේතිය. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා අනේ මෙහෙමත් අකුසල් කරලා සංසාරේ කරපු අකුසල් ගෙවන සත්වයෝ අමනුෂ්‍යයෝ ඉන්නවානේ කියලා උන්වහන්සේ අනුකම්පාවෙන් ඒ දිහා බලලා උන්වහන්සේ පිණ්ඩපාතේ යන ගමන ඉදිරියට වැඩියා. එහෙම වඩිනකොට මේ ප්‍රේතිය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලන් යන්න එපා කීවා. මම ඔබ වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මයි කීවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා උන්වහන්සේ නුවණින් අධිෂ්ඨාන කරලා බැලුවා මේ ප්‍රේතිය කියන දේ සත්‍යක්ද. එහෙම බලද්දී උන්වහන්සේට වැටහුණා මේ ප්‍රේතිය කියන්නේ සත්‍යයක්. ආත්ම 5කට කලින් එදා අම්මා ඒ ජීවිතේ රැස් කරගත් අකුසලයක් තුල මරණින් මත්තේ දුගතියට වැටුණ ප්‍රේත අපාය අවුරුදු දසදහස් ගණන් තාම ප්‍රේතිය. ආත්ම 5කට කලින් එදා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ අම්මගේ කුසෙන් දරුවෙක් හැටියට බිහිවෙච්ච කෙනා තවත් ආත්ම කීපයක් ඉපදිලා මේ වෙනකොට රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට එදා ඉපදිලා උතුම් අරහත්වයට පත්වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ධර්ම සේනාධිපතීන් වහන්සේදා වැඩම කරනවා. හැබැයි ආත්ම 5කට පෙර අම්ම වෙච්ච කෙනා තාම ප්‍රේත ලෝකේ ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. මේ ප්‍රේතිය පෙනී ඉඳලා කිව්ව සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ප්‍රේතිය නුඹ මා ඉදිරියේ පෙනී ඉදී මොනවද අපේක්ෂාව මොනවද මගෙන් ඉල්ලන්නේ? එතකොට කියනවා අනේ ස්වාමීනි සා පිපාසාවෙන් මගේ ඇඟම දනවා කියව. ඔබ වහන්සේට පුළුවන් නම් මං ගැන අනුකම්පා කරලා අනේ මට පින් ටිකක් අනුමෝදන් කරන්න. කවුරුත් නැහැ කිය මාව සිහිපත් කළා මට පින් ටිකක් දෙන්න. අනේ ස්වාමීනි මට පින් ටිකක් අනුමෝදන් කරන්න කිව්වා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ විමසනවා ප්‍රේතිය නුඹ මෙච්චර කාලයක් ප්‍රේත ලෝකේ කුසගින්න නිවාගත්තේ කොහොමද? නුඹ කුසගින්න නිවාගන්න ආහාර හොයාගන්නේ කොහොමද? ඔන්න බලන්න ප්‍රේතයන්ගේ ආහාර ගැන මේක තියෙනවා සාරිපුත්ත මාතා කියලා පේතවත්තුවේ සඳහන් වෙන ඔබට පේතවත්තු අරගෙන බැලුවොත් සාරිපුත්ත මාතා කියන පේතවත්තුව කියෝගෙන ගියාම ඒක සඳහන් වෙනවා මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි කුසගින්න නිවාගන්න මගේ ආහාර තමයි කියනවා දරුවෝ ලැබෙනකොට ගලන ගැප්මල ඒවා අපි ආග්‍රහණය කරනවා ඒ තුලින් යම් මට්ටමකට කුසගින්න නිවෙනවා කියන මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ඒවා අපි ආග්‍රහණය කරන මිනිස්සුયો කනවා බොනවා වගේ කනවා නෙමෙයි ප්‍රේතයෝ කරන්නේ ඊව ගන්ධය ආග්‍රහණය කරන ඊළඟට මලමිනීවල ඕජාව ඒවා ආග්‍රහණය කරනවා කියන අසූචි මලමුට්ට මේ දුර්ගන්ධය හමන මේ පිළිකුල් දේවල් ආග්‍රහණය කිරීමෙන් විතරයි කියන කුසගින්න නිවෙන්. සමහර වෙලාවට ඔබට මේවා කියන කොටත් ඇහෙන කොටත් හිතෙන්න පුළුවන් අපෝ මහා පිළිකුල් දේවල්නේ කියලා. හැබැයි ඒ සත්වයන්ට ඒවා තමයි ආහාර වෙන්නේ. ඔබ හිතන්න ඔබට අසූචි පිළිකුල් වුණාට ඌරෙකුට ඌරට ඒක සුදා භෝජනය වගේ අසූචි කියන්නේ ඔහුගේ ආහාරය. ඒ වගේ තමයි සමහර පණුවෝ ඉන්නවා සමහර සත්වයෝ ඉන්නවා ඔවුන්ගේ ආහාර තමයි ඒවා. ඒ වගේ කුසගින්න වැඩි වෙනකොට වෙන කිසිම දෙයකින් කුසගින්න නිවෙන්නේ නැත්නම්
කුසගින්න යම් මට්ටමින් හරි නිවෙන දෙයක් තියෙනවන ඒක පිළිකුල්ලුනත් ඒ ආහාරයට ගන්න සත්වයෝ ඉන්නවා. දැ මනුස්්‍යයෝ ගැනම හිතන් කෙනෙකුට සල්ලි තියෙනවනම් කෑම බීම ටික හොයාගන්න පුළුවන්නම් මොනවා හරි හොඳ දෙයක් කනෝ. හැබැයි මිනිස්සු ඉන්නවා මේ ලෝකයේ ඉදාවේලවත් හම්බ කරගන්න බැරුව. හොඳට ආහාරයක් ගන්න බැරි බොහෝ අසරණ මිනිස්සු සමහර වෙලාවට කන්න නැති වෙනකොට පිළුණු වෙච්ච දේවල් පවා කනෝ. ඔබ අහල ඇති බැමිනිතියා සාය ඇතිවෙච්ච වෙලාවේ ලංකායි විශාල නියගයක් දුර්භීක්ෂයක් ඇතිවෙච්ච වෙලාවේ. එදා මිනිස්සු කන්න නැතිවෙනකොට දරුණු වෙලා අන්තිමට මිනිමස් කන්න පෙළඹුණා කියෙන්. එතකොට මිනිස්සු කන්න නැතිවෙනකොට ඕනැම දෙයක් ඔබ දැකල ඇති සමහර හිගන්න බඩකින් නැතිවෙච්ච මිනිස්සු කුණු භාක්‍ය අවසන ඔබ දැකළ ඇති. එතකොට අපිට පේනවා කුසගින්න දැනෙනකොට පිළුණු වෙච්ච දෙයක් වේවා නොකරන දෙයක් වේවා කුසගින්න නිවාගන්න ඕනෙම දෙයක් කන්න මනුස්සෙක් පෙළමෙන. ඒ වගේ තමයි මේ ප්‍රේත කොට්ටාසා. මේ ප්‍රේතයන්ගේ කුසගින්න නිවෙන්නේ එවැනි පිළිකුල් දේවල් තුළින් විතර නං ඔවුන් අකමැත්තෙන් වුනත් ඒද ආග්‍රහණය කළ කුසගින්න නිවාගන්න පෙළඹෙනවා කුසගිනි වේදනාව දරාගන්න බැරි නිසා. තැන් හිතන මනුස්සලෝකෙනම් කන්න නැත්නං දවස් කීපයක් ඉවසලා ඉඳලා කන්න නැතිවුණුත් මැරෙනවා. දවස් කීපයක් හිඳී. හැබැයි ආහාර නැතිවීම තුළ මරණයට පත්වෙලා කොහි හෝ උපත කරා යනවා. හැබැයි මේ ප්‍රේතයෝ කියලා කියන්නේ සියුම් ශරීර ඇති කොටසක්. අර අකුසලේ ගෙවෙනකන් චුතවීමක් වෙන්න වේදනාව විඳිනවා වේදනාව දැනෙනවා. විලාප දෙනවා ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා පෙරලෙනවා පපුවට ගහගන්නවා කුසගිනි වේදනාව විඳිනවා. හැබැයි ආත්මෙන් චුත වෙලා යන්නේ. එතකොට අපිට පේනවා අපි පින් දහම් කරලා ඒ පින් අනුමෝදන් කරනකොට ඒ කරන පිනට අනුව ඥාතීන්ට පින්ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට පින් ලැබෙනවා. හැබැයි පින්වතුනි ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන ධර්මී සඳහන් වෙනවා. ඔබ සමහර වෙලාවට ඔය අහලා තියන්නේ එක ප්‍රේත කොට්ටාසයක් දෙකක් කෙනෙක් හිතන්න පුළන් ඔය ඔක්කොම ඉතින් එකයි තමයි ඔක්කොම ප්‍රේතයෝනි කියල. හැබැයි ධර්මී බුදුරජාණන් වහන්සේ ප්‍රේත කොට්ටාස ගණනාවක් පෙන්න්න. එක ප්‍රේත කොට්ටාසයක් තමයි වන්තාස කියල ප්‍රේත කොට්ටාසයක් ඉන්න. මේ ප්‍රේත කොට්ටාසේ සෙම් සොටු විතරයි කෙන ආහාර කරගන්න. මේ වත්තාස කියන ප්‍රේත කොට්ටාසේ සෙම් සොටු පමණක් ආහාර කරගන්න ප්‍රේත කොටස. කවුරු හරි හොටු ටිකක් සූල්ල විසි කරාන කාර්ල කෙළ ගැහුවන ප්‍රේතයෝ මේවා ආග්‍රහණය කරනවා කියෙන මේක උරාබනොක මේක මිනිසුන්ගේ හැට පේන දෙයක් නෙමේ. ඒවා ආහාර කරගන්න එක ප්‍රේත කොට්ටාසයක් ඉන්නවාකි. ඔවුන්ට පින්ගන්න බෑ. දැන් බලන්න සමහරලාවට ඔබට මේ ප්‍රේතියෝ කියපු ගම කොහොම දෙහිම වෙන්න කියලා හිතෙන පුළුව. හැබැයි සමහර වෙලාවට මේවා ආහාර කරගන්න සත්තු ඉන්න. සමහරලාවට ඔබ විසි කරන දේ දැන් හිතන්න කෙනෙක් සමහරලාවට කෙනෙකුට මොනවහරි කාපු දෙයක් කටෙන් කාරලා විසි කරා කියල් ඒක වහගන්න කූමි නැද්ද. ඒක ආහාර කරගන්න සත්තු නැද්ද. ඒ වගේ තමයි ප්‍රේතියෝ. ඔවුන්ගේ ආහාර ඔවුන් මේක උරාබීල උන් ආග්‍රහණය කරලා ඒකෙන් කුසගින්න නිවාගන්න. ඒ වගේ හැබැයි ඒ ප්‍රේත කොට්ටාසිට පින්ගන්න බෑකි ඔවුන් සෙම්සොටු පමණ ආහාර කරගන්න කොච්චර නෑදෑව පින්කං කරලා පින් දුන්නත් ඔවුන්ට පින් අරගෙන සුවපත්වෙන්න බෑ. ඊළඟට කුණු පාස කියල ප්‍රේත කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා. මේ කුණු පාස කියන ප්‍රේතයක් මිනිසුන්ගේ සතුන්ගේ මලකුණු තමයි කෙන ආහාර කරගන්න වෙන කිසිම පිනක් අනුමෝදන් වෙන්න බෑකි. කොච්චර පින්කං කළ මහා පින්කං කළ ඥාතීන් සිහිකර කර පින් දුන්නත්. මේ මිය පරලව ගිහා කෙනා ඉපදිලාඉන්නේ කුණු පාස කියන ප්‍රේත කොට්ටාසේ නං ඔහුට ඒ පින් ගන්න පුළුවන්කමක් නෑ. ඔහු මලකුණු වල ඕජාව මිනි කුණු වෙලා යනකොට ඔබ දන්නවා විශාල දුර්ගන්ධයක් හමනු. හැබැයි මිනිස්සුන්ට සමහරුන්ට ඉන්න පුළුවන්කමක් නෑ. ඒ මලමිනීවල දුර්ගන්ධී දැ බලන්න මිනි පැත්තකතීම ඔබ හිතන්න සතෙක් මැරිලා කුණු වෙලා. සමහර වෙලාවට සත්තු මැරිලා ගෙවල්ලොල එක්කොමියු කුණු වෙලා සමහරලාට සර්පයෙක් මැල්ල කුණු වෙලා මොකෙක් හරි සතෙක් ඉඩමේ වත්තක කුණු වෙලා නං ඒ ඉඩමවත් ඉන්න බැරි විශාල දුර්ගන්ධයක් මිනිස්සුන්ට දැනෙනවා. හැබැයි ඒ දුර්ගන්ධය හොයාගෙන එනවා අමනුස්්‍යයෝ. කුණු පාස කියන ප්‍රේතයන් එවැනි දුර්ගන්ධය සතුම් මැරිච්ච මලකුණුවල මනුස්්‍යයන්ගේ මල කුණුවල මේ මිනි කුණුවල ගලන දුරුගන්ධය ආග්‍රහණය කරමින් ඒක උරාබමින් ඒ තුළ කුසගින්න නිවාගන්න අමනුස කොටස් ඒවා ආහාර කරගන්න පනුව ඉන්නේ ඒවා ආහාර කරගන්න සත්තු ඉන්නේ
සමහර සතෙක් මැරිලා කුණු එනකොට මල කුණේ කුණු ගඳට ඇදිලා එන සමහර කබරයෝ ඉන්නවා සත්තු ඉන්නවා ගිජුලි හිනියෝ ඉන්නවා මේ මස් කඩාගෙන ගිහලා ආහාර කරගන්න පණුවෝ ඉන්නවා ඒ වගේ ඒව ආහාර කරගන්න ඇදිලා එන අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ අමනුෂ්‍යයන්ට කියන්නේ කුණු පාස කියන ප්‍රේත කොට්ටාස ඒ අයට පින් ගන්න පුළුවන් කමක් නැහැ කියන ඊළඟට තවත් ප්‍රේත කොට්ටාසයක් තමයි අසූචි ආහාර කරගන්න ප්‍රේතයෝ ඉන්නේ ඒ අයට කියන්නේ ගූත කාදක කියලා ප්‍රේත කොට්ටාසයක් මේ ගූතකාදක කියන ප්‍රීත කොට්ටාසෙට වෙන කිසිම දෙයක් ආහාර කරගන්න බෑ ඔවුන්ට එකම ආහාරයයි අසූචිවල ඒ දුර්ගන්ධය ආග්‍රහණය කරමින් අසූචි විතරයි කෙන ඔවුන්ට ආහාර කරගෙන කුසගින් නිවාගන්න පුළුවන් අර අසූචි ආහාර කරගන්න පනුව ඉන්නවා සමහරලාවට ඌරෝ අසූචි ආහාර කරගෙන ජීවත්වෙනවා ඒ වගේ ගූතකාදක කියන ප්‍රේතයනුත් අසූචි තමයිකෙන ආහාර කරගෙන ජීවත්තේ ඔවුන්ට වෙන කිසිම පින්දුන්නට පින් අරගෙන සුවපත්වෙන්න පුළුවන්කමක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කටින් ගිනි දැල් විහිදෙන ප්‍රේත කොට්ටාස ඉන්නවා කිය. ඒ අයට සඳහන් කරන්නේ අග්නි ජාලමුක කියන ප්‍රේත කොට්ටාස. ධර්මී සඳහන් වෙනවා එවැනි ප්‍රේතයම් බොහෝ දෙනෙක් ගැන ධර්මී සඳහන් වෙනවා. දවසක් මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමඟ ගිජ්ජකූට පර්වතයෙන් පහලට බැහැගෙන වඩිනකොට එක තැනකදි දකින අහසේ පාවෙලා යනවා මුළු ශරීරෙම ගිනිගන්න ඇඳගෙන ඉන්න වස්්‍ර ගිනිගන්න අහසේ පාවෙලා කෑග ගහ යන විශාල ප්‍රේතෙක් අහසේ දකිනවා මුගලන් හාම උන්හසේ පුදුමෙන් වගේ බලනවා හරිම පුදුමයි ගිනි බෝලයක් යනවා වගේ මුළු ශරීරෙම ගිනිගන්නවා විලාප දෙනවා කෑගහනෝ අහසේ දැවි දැවී පාවිපාවියන ඒ වෙලාවේ ලක්කන හාමුදුරුවත් වටපිට බැලුව මේ කාවද බලන්න කියලා උඩ බැලුව වටපිට බැලුව අනේ උන්වහන්සේට පේන්න උන්වහන්සේ අහනවා අනේ ස්වාමීනි උභහන්සේ කාවද දැක් යනේ මට පෙන්වන්න මට කියන්න කිව්වා එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා දැන් මගෙන් අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න එතනදි කියන්නම් කිව්වා එදා පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා එදා තථාගතයන් වහන්සේ වේළුවනාරාමේ ගිජ්ජකූට පර්වතයේ පාමුල ඒ රජගහනුවරමයි වේළුවනේ පිහිටලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ලක්කන හාමුදුරුවෝ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අද අපි පිණ්ඩපාතේ වඩින්න මේ ගිජ්ජකූට පර්වතයෙන් පහලට බැහැගෙන එනකොට මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලාගෙන හිටියා කිව්වා. මම ඇහුවට කිව්වෙම නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟදී විතරක් කියන්නක් කිව්වා. අනේ ස්වාමීනී ඊ ගැන දැනගන්න කැමතියි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං අමුතුම විදි අමනුස්සයෙක් දැක්කා කටින් ගිනි දැල් විහිදෙනවා මුළු ශරීරෙම ගිනි ගන්න ශරීරයක් තියෙන අහසේ පාවි යන අමනුස්සයෙක් බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුස්සයා ඊට කලින් මාත් දැක්කා කියනවා කිජ්ජකූට පර්වතයේදී හැබැයි තථාගතයන් වහන්සේ මේ වෙනකන් කාටවත් ඒ ගැන දේශනා කරේ නෑ කියනවා ඒකට හේතුව තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකපු දෙයක් දේශනා කරද්දී එදා මට සාක්කිකාරයෙක් දැකපු කෙනෙක් හිටියේ නෑවෙන් 이르දි බල සම්පන්න භික්ෂුවක්වත් එදා හිටියේ නෑ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරද්දී සැකකරොත් පෘතජ්ජනයට සද්ධාව පිහිටපු නැති කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන් ඔහොම සත්‍යෝ ඉන්නවද කවුද දැක්කේ දැකපු අය ඉන්නවද ඔප්පු කරන්න පුළුවන්ද ඔය වගේ අදහස් බොහෝ දෙනෙකුට ඇති වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරද්දි කාට හරි එවැනි සැක සංකා ඇති වුණු ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස ඒක හේතු වෙනවා ඒ නිසයි මොග්ගල්ලාන තථාගතයන් වහන්සේ ඔහු ගැන දේශනා කරේ නැත්තේ නමුත් දැන් මට සාක්කිකාරයෙක් ඉන්නවා මේ මුගලන් හාමුදුරුවොත් ඒ අමනුෂ්‍යයා ඒ විදිහටම දැකලා මහණෙනි ඔය වෙන කවුරුත් නෙමේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ අකුසල් කරපු කෙනෙක් එදා නිරේට වැටිලා දුක්විඳලා ඉතිරි අකුසල විපාක ගෙවන්නයි කෙන ඔය වගේ ප්‍රේතෙක් වෙලා අහසේ ගින්නෙන් දැවෙමින් ගිනි ජාලාවක් වගේ කෑගගහ විලාපදිදී කටෙනුත් ගිනි දැල් හටගන්නවා මුළු ශරීරයෙන්ම ගිනි දැල් පිට වෙනවා ඒ ගින්නෙන් තමන්ම දැවෙනවා විලාපදිදී අහසේ පාවි යනවා එවැනි ප්‍රේතයන් ධර්මයේ හඳුන්වන්නේ අග්නි ජාලමුක කියන ප්‍රේත කොට්ටාස ඒ අයටත් පින් ගන්න බෑ කියන එතකොට අපි කොච්චර පින් දෙන්න උත්සාහ කරත් ඒ ප්‍රේතයන් පින් අරගෙන සුවපත් වෙන්නෙත් නෑ ඊළඟට තවත් ප්‍රේත කොට්ටාසයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා
ඉන්දිකටු තුඩවල් වගේ ශරීරයේ පිහිටලා තියෙනවා ශරීරයේ රෝමකූප. ඒ අතර තව ප්‍රේත කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා එතන විශාල බඩක් තියෙනවා කියන. මහා හැලියක් වගේ විශාල බඩක් තියෙන ඉන්දිකටු තුඩක් වගේ පුංචි කටක් කියනවා තියෙන. ශරීරයේ රෝමකූප උල්ව ඉන්දිකටු වගේ පිහිටපු ප්‍රේතයෝ ඉන්න. මේ ඉන්දිකටු තුඩක් වගේ තියෙන කටක් තියෙන ප්‍රේතයන් ඔවුන් හඳුන්වන්නේ සූචිමුක කියන ප්‍රේත කොට්ටාසි හැටියට. එතකොට මේ සූචිමුක කියන ප්‍රේත කොට්ටාසි ප්‍රේතයන්ට පිංගන්නත් බෑ ආහාරයක් ගන්නත් බෑ. කුසගින්න දැනෙනවා විශාල කුසගින්න. මොකද විශාල බඩක් තියෙන මහා හැලියක් වගේ බඩක් තියෙනවා කිය. කුසගින්න දැනෙනවා ආහාර හොයාගෙන යනවා. ආහාර තමයි අර පිළිකුල් දේවල්. හැබැයි ඒ හොයාගෙන ගියාට පුංචි කටක් ඉන්දිකට තුඩක් වගේ පුංචි කටක් කියනවා කර්මාන්රූපය ඔහුට පිහිටන්. දැන් හිතන්න කෙනෙකුට පුංචි කටක් නම් තියෙන්නේ. බඩකින්නත් තියෙනවා. විශාල ආහාර ප්‍රමාණයක් කොහේ හරි මලකුණක හරි කොහේ හරි තියෙනවා. හොයාගෙන දුවගෙන යනවා කුසගින්න වැඩි. හැබැයි කාගන්න බෑ. ආහාර කරගන්න බෑ. ආග්‍රහණය කරලා හරි උරාබොන්නවත් පුළුවන්කමක් නෑ. පුංචි කටක් තියෙන. මෙහෙම උපදින්නේ අකුසල විපාකවලටම. සංසාරි කරපු මහා අකුසල විපාකයක් නිසා මෙවැනි ප්‍රේතයෝ වෙලා උපදින. එතකොට මේ සූචිමුක කියන මේ ප්‍රේත කොට්ටාසේ ඉපදුනොත් ඔවුන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑකිය. කොච්චර තමන්ගේ ඥාතීන් පින්කං කර රනේ අපේ ඥාතියෙන් කිය මොන විදිහට පින්දුන්නත් ඔවුන්ට පින්ගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නිතර සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන තවත් ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා කියනවා. ඔවුන් හැම වෙලාවෙම ආහාර පාන ගැන පුදුම ආසාවකින් ඉන්න කිය. ඒ අය තමයි තන්හට්ටික කියන ප්‍රේත කොට්ටාසේ. මුළු ශරීරයම දැවෙනවා කියනවා හරියට ගින්නෙන් පිච්චෙනවා වගේ කුසගින්නෙන් දැවෙනවා කිය. කුසගින්නෙන් දැනෙන සමහර උඩු බැලි අතට වැතිරිලා කෑගහනවා කුසගින්න දරාගන්න බැරු. සා පිපාසාාවෙන් මුළු ඇඟම වේලුම් කාලා පිච්චෙනවා වගේ කුසගිනි වේදනා දැනෙනවා කිය. ආහාර පාන ගැන ලොකු ආසාාවක් හිතේ ඇතිවෙනවා හැබැයි කුසගිනි නිවෙන්නේ. එවැනි ප්‍රේතයන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑ. එතකොට තන්හට්ටික කියන ප්‍රේත කොට්ටාස කෙනෙක් ඉපදුනොත් කොච්චර පින්දුන්නත් මොන විදිහට පින්කං කරත් ඒ ප්‍රේතයන්ටත් පින් අරගෙන සුවපත්වෙන්න පුළුවන්කමක් නෑ කිය. ඊළඟට ධර්මී සඳහන් වෙනවා ගින්නෙහි දවන කනුවක් වගේ වේලිලා යන ශරීරයක් ඇති සුන්නිජ්ජාමක කියලා ප්‍රේත කොටසක් ගැන සඳහන් වෙන. මේ ප්‍රේතයන්ගේ ශරීරය හරියට මුළු ඇඟම හරියට අර වේලිච්ච පිච්චිලාගිය දරකොටයක් වගේ කියන ශරීර. මුළු ඇඟම ගින්නෙන් පිච්චුනා වගේ වේලිච්ච ශරීරයක් තියෙන්. සමහරුන්ට එක පාර්ට පේන්නේ මේ කනුවක් වගේ වේලිච්ච කනුවක් වගේ එහෙම ප්‍රේතයෝ ඉන්න සමහර ප්‍රේතයෝ ඉන්න විශාල ගලක් වගේ. මුළු ශරීරයම පර්වතයක් වගේ තියෙන ප්‍රේත කොට්ටාසඉන්න. එවැනි ප්‍රේතයන් පබ්බතංග කියල ප්‍රේත කොට්ටාසයක් වෙන සඳහන් වෙනවා හරියට පර්වතයක් වගේ කිය. සමහරය ගලක් කියලා හිතල රැවටෙන මේ ගලේ හැඩේට ඉන්න ප්‍රේතේ. සමහරු විශාල පර්වතවලට ඇලිලා මේ පර්වත විමාන කරගෙන පර්වතයට ඇලිච්ච ප්‍රේතව ඉන්නවා කිය. එවැනි ප්‍රේතයන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑකි. එතකොට ඒ සුන්නිජ්ජාමක කියන වේලිච්ච දරකොටයක් වගේ ශරීරයක් පිහිටපු එවැනි ප්‍රේතයන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා තියුණු ආයුධ වගේ තමන්ගේ ශරීරයෙන් කැපෙන සමහර වෙලාවට සමහරයගේ මේ රෝම කූප තියෙන තියුණු ආයුධ වගේ හැඩෙන් කිය. ඒවැන් තමන්ගේ ශරීරයම පීඩාවට පත්වෙනවා. තමන්ගේ ශරීරයම කැපෙනවා වෙන් වෙනවා. ඒ රෝම කූප තමන්ගේ ශරීරයම පසාරු කරගෙන යනු අත්හංග කියන ප්‍රේත කොට්ටාසයකි. ඔබ හල ඇති ඔය පේතවත්වයේ සඳහන් වෙනවා ඒ වගේම ලක්කන සූත්‍රය සංයුත්ත නිකායතින ලක්කන සංයුක්තය. මේ ලක්කන සංයුක්තය සඳහන් වෙනවා එවැනි ප්‍රේතයෝග ගැන මුගලම් මහරහතන් වහන්සේ දකිනවා එවැනි ප්‍රේතයක්. දවසක් මුගලම් මහරහතන් වහන්සේ ඔය ලක්කන මහරහතන් වහන්සේ සමගම ගිජ්ජකූට පරොත්තයෙන් පහලට වඩිනකොට දකිනවා අහසේ පාවෙලා යනු අමුතුම විදිහ ප්‍රේතෙක්. මේ ශරීරයේ තියෙන රෝමකූප ඉතා තියුණු ඉන්දිකටු තුඩවල් වගේ උල් වගේ පිහිටපු රෝමකූප ඇති රෝමකූප පිරීගිය ප්‍රේතේ.
විශාල දිගටි රෝමකූප කියනවා තියෙන ඒවා ඉන්දි කටු වගේ උල් වගේ තියුණුයි කියන. මේ ප්‍රේතය අහසේ පාවෙනකුට තමන්ගෙම රෝමකූප අහසේ කැරකිලා අර සුළඟට හමාගෙන ගිහිල්ල වගේ එහාට මෙහාට කැරකිලා වැටිනවා තමන්ගෙම ශරීරයට වදිනවා කිය. මූනට වදිනකොට ඒ තමන්ගෙම රෝමකූපවල ඉදිකටු තුඩවල් වගේ තියෙන උල්වලින් මූුණ පසාරු කරගෙන අනි පැත්තෙන් පිට වෙනවා කිය. ඊළඟට ඒවා පපුුවට වැදුනහම් පපුුව පසාරු කරගෙන යනවා වේදනාවේදින තමන්ගෙම ශරීරයේ රෝමකූප නිසා තමන්ම පීඩාවට පත්වෙනවා කිය. කෑගගහ විලාපදිදී මේ කරුම ගෙවගෙව අහසේ පාවිපාව යනවා කිය. එතකොට මෙවැනි අමුත්තුම විදි දැන් අපිට අහගෙන ඉන්නකොට ඉදෙනවා මෙහෙමත් ප්‍රේතිය මෙහෙමත් ඉන්න පුළුවන්. ඒ තමයි කර්ම විපාක ගෙවන්න ඉපදි චමනුස්්‍යයන්ගේ ශරීර සකස් වෙන හැටි. මෙවැනි ප්‍රේතයන්ට පිංගන්න බෑ කියන. සත්හංග කියල ප්‍රේත කොට්ටාසේ සඳහන් වෙන තියුණු කැපෙන ආවිධ වගේ නිය ඇති ඒ රෝමකූප ඇති උල් වගේ රෝමකූප ඇති වැනි ප්‍රේතයන්ට පිංගන්න පුළුවන්කමක් නෑගෙන තමන්ගේම ශරීර අවයවවලින් තමන්ම පීඩාවට විඳිනවා කිය. ඊළඟට පර්වත වගේ විශාල පර්වත විමාන කරගත්ත පර්වතයට ඇලේගිය ප්‍රේතයෝ ඉන්නවා කිය. සමහර ප්‍රේතයන්ගේ මුළු ශරීරයම පිහිල්ලා තියෙන පර්වතයක හැඩෙන් කිය. පබ්බ තංග කියන ප්‍රේත කොට්ටාසේ. එක සිදුවීමක් සඳහන් වෙනවා කැලේ භාවනා කරන්න ගිය භික්‍ෂූන් වහන්සේලා වගේ මේ මහ වනාන්තරයේ තිබ විශාල පර්වතයක්. උන්වහන්සේලා එදා මේ පර්වතය මුදුනට නැග්ග. නැගලා කීප නමක් පර්වතය උඩ භාවනා කරන්න වාඩි වෙලා පර්වතයේ භාවනා කර. ටික වෙලාවක් යනකොට මේ පර්වතයේ විශාල පර්වතයේ පැද්දෙනවා වගේ දැනුණ. මේ පර්වතය ඒම හෙළවෙන්න ගත්ත පර්වතයේ පැද්දෙනවා. උන්වහන්සේලා බයවෙලා ඉක්මට පර්වතයෙන් පහලට බැහලා බලනකොට මේ පර්වතයේ හැඩෙන් ඉන්නේ විශාල ප්‍රේතේ මේ පබ්බතංග කියන ප්‍රේතයන්ගේ සුරූපය පර්වතයේ හැඩෙන් යුක්තයිකි. මේ ප්‍රේතයාගේ ඇහැ කණ නාසය මේ මුකය මේ ශරීරයේ හරියට අර පර්වතයකම පිහිටලා තියෙන විදිහට පර්වතය හැඩීම අයිතියෙත්. එතන හිටිය දිවස් ඇති භික්ෂුවක්. උන්වහන්සේ දිවසිම් බලලා මේ ප්‍රේතයට ඇහෙන විදිහට කතා කර. ඇහුව ප්‍රේතය නුඹ මේ පර්වතයක හැඩෙන් ඉන්නවා. නුඹ කොච්චර කාලයක්ද කියනවා. මේ වගේ ඉන්න. බලපු හම බුද්ධාංකුර ගානකට පෙර බුදුවරුන්ගේ ශාසනවල අකුසල් කරලා මේ වගේ ප්‍රේතයෙක් වෙලා ඉපදිලා මේ ප්‍රේතයෙක් විදිහටම අර පර්වතයක් විදිහටම දුක්විදින ප්‍රේතෙක්. ඒ වෙලාවකින අනේ ස්වාමීණී මට විශාල් පිපාසයක් දැනෙනවා කියෙන්. බොහන්සේලාට පුළුවන්නන් අර ඈත තියෙන විලකින් වතුර ටිකක් කරගෙන ඇවිල්ල මගේ මේ කට තෙමන්න කියන. අර පර්වතයම තියෙනවා යන්තම් පුංචි කටක් වගේ පිහිටලා තියෙනවා. උන්වහන්සේලා මොකද කරේ තමන් වහන්සේලාගේ පාත්තරවලට ගිහිල්ලා එතන තිබ විලකින් වතුර අරගෙන ඇවිල්ල මේ පර්වතයට වතුර දැම්ම කිය. අර කට වගේ තියෙන තැනට. හැබැයි මේ කොච්චර වතුර දැම්මත් දිවවත් ඔහුගේ තෙමාගන්න පුළුවන්කමක් නෑ කිය. ඒ තරන් පිපාසකින් තමයිකෙන මේ පර්වතයක් වගේ ඉන්න ප්‍රේතයක් ඒ ප්‍රේතාත්මය තුළ දුක්විදින්. එතකොට අපිට පේනවා මෙවැනි ප්‍රේතියෝ ගැනත් බුද්ධ දේශනාවල තියෙනවා පබ්බ තංග කියන ප්‍රේතයෝ ගැන. ඊළඟට ධර්මී සඳහන් වෙනවා පිඹුරෙක් වගේ ශරීරයක් ඇති අහසේ පාවෙලායන ප්‍රේත කොට්ටාස ඉන්නවා කිය. එවැනි ප්‍රේතයෝ ගැන පේතවත්වේ සඳහන් වෙන අහසේ පාවිනවා කියන දවසක් මුගලන් හාමුදුරු දක්නවා යොදුන් 12ක් දික ප්‍රේතේ. දැන්නිකං හිතන්න යොදුනක් කියන සැතපුම් 16. යොදුන් 12ක් දිකයි කියෙන පිඹුරේ පිඹුරු ශරීරයක් නික බැලූ බැල්මට පේන අහසේ පිඹුරෙක් පාවෙනවා. මේ පිඹුරාගේ හිසෙන් හටගන්නවා කියෙන විශාල ගිනි ජාලාවක් නැට්ට දක්වාම පිච්චීගෙන ගිනිගන්නවාකි. අහසේ දරණ ගහගන්නවා දිගෑදෙනවා කැරකෙනවා විලාපදිදී අහස ගින්නෙන් පිච්චි පාවිවී යනවාකි. එහෙම පිච්චිල අවසන් වේගෙන යනකොට ආයමත් අර පිඹුරු ශරීර ඒ විදිහටම පහළ වෙනවා කියෙන අහසේ. ආයමත් ගිනි ජාලාවක් හටගෙන ඒ ගින්නෙම තමන්ගේ ශරීරය දැවීගෙන යනවා කියෙන්. එදා බුදුරජාණන් වහන්සේ ඔය මුල් කරගෙන අතීත කතාවක් දේශනා කරපු බොහොම ලස්සන කතාවක් පේතවත්වේ සඳහන් වෙනවා එවැනි ප්‍රේතයෙක් ගැන. එතකොට පිඹුරෙක් වගේ මෙවැනි ශරීර ඇති ප්‍රේත කොට්ටාස ඉන්නවා කියන අහසේ පාවෙන බැලූ බැල්මට පේන්නේ පිඹුරෙක් කිය. හැබැයි මේ අමනුස්සේ පියවිය හැට පේන්නේ පියවිය හැට පේන්නේ පිඹුරු හැටිය තිරිසන් සත්තුනේ. එහෙමන මේ අහසේ පාවෙන ප්‍රේත කොට්ටාස ඉන්නවා කියෙන පිඹුරු වගේ ශරීර ඇති. එවැනි ප්‍රේතයන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑ කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
විමානවල ඉපදිලා සැපදුක් දෙකම විදින ප්‍රේත කොට්ටාසින ඒ අයට ගැන වේමානික ප්‍රේතයෝ කියල. මේ වේමානික ප්‍රේතයෝ සමහර එක වෙලාවකට සැප විඳිනවා. එක වෙලාවකට දුක් විදිනවා. ඒ අයටත් පින්ගන්න පුළුවන්කමක් නෑකින්. දැම් බලන්න ඔබ අහල ඇති දවසක් කොයි වගේ ප්‍රේතෙක් මුගලම් මහරහතන් වහන්සේට මුණ ගැහුණ. මේ ප්‍රේතය මහ වනාන්තරයක ඉන්නේ රාත්‍රී කාලෙ පුරාම දෙවි කෙනෙක් වගේ සැපවිදින ප්‍රේතේ. රාත්‍රියයට දිවිය විමානයක් වගේ කැලේ ඇතුළේ විමානයක් පහළ වෙන. හරියට දෙවිවරු සැපවිදිනවා වගේ අර විමානය තුළ හිතන විදිහට ආහාරපාන සැප සම්පත් මේ ප්‍රේතියට පහළ වෙනවා බොහෝ සැපවිඳගෙන මේ විමානය රාත්‍රී කාලි සැපවිදින. හැබැයි උදෑසන අරුණෝද වැටෙන කොටමර විමානය අතුරු දහන් වෙන. ශරීරය වශ්‍ර අතුරු දහන් වෙන. මස් කඩා හැලෙන්න්න විශාල දුර්ගන්ධයක් ශරීරයෙන් හටගන්නකොට කර්මාන රූපියෝ මැවෙන ගිජුලිහිනියන් සත්‍යයන් තමන් වට කරගෙන තමන්ගේ ශරීරයම මස් කඩාගෙන කනෝ. දහවල් කාලෙ පුරාම වනාන්තරයේ කෑග ගහ විලාපදිදී අර සත්‍යයන් මස් කඩාගෙන කන සත්‍යයන්ගෙන් බේරෙන්න්න දුක්විදිනවා. හැබැයි දවල් කාලෙ ගෙවිල රාත්‍රී වෙනකොට ආයමත් දෙවි කෙනෙක් වගේ විමාන පහළ වෙලා සැපවිඳින. මෙවැනි ප්‍රේතයන්ට ධර්මී කියන්න වේමානික විමාන ප්‍රේතයක්. එක වෙලාවකට සැපවිදිනවා එක වෙලාවකට දුක්විනි. මුගලම් මහරහතන් වහන්සේ යහනුව ප්‍රේතය. නුඹ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ දිවිය සැපවිඳිනවා. හැබැයි දවල් කාලි බොහෝ දුක්විඳිනවා නුබේ ශරීරයම සත්‍යයන් වටකරගෙන මස් කඩාගෙන කනෝ. නුඹ කෑග ගහ විලාපදිදී මේ සත්‍යයන්ගේ බේරෙන්න්න වනාන්තරයේ පුරාම දුක්විඳවින දුවනො. ඇයි මේ වගේ උපතක් ලැබුවේ. එතකොට මේ ප්‍රේතයක් කියන අනේ ස්වාමීනී මං පෙර මනුස්ස ලෝක හිටේ. ඒ කාලිමන් දවල් රෑ දෙකේම දඩේ මේ ගිහිල්ලා සත්තු මරාගෙන ජීවත් වෙච්ච වැද්දෙක් කියනවා. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහල තෙරුවන් සරණ පිහිටපු මගේ මිත්‍රයෙක් හිටිය. මේ මිත්‍රය එදා නිතර නිතර මට අවවාද කරා ඔය සත්තු මරන්න එපා ප්‍රාණඝාත කරන්න එපා දඩේ මේ යන්න එපා ඔය අකුසල් භයානකයි. හැබැයි ස්වාමීනී මං ඒක පිළි අරගෙන මගේ වැරදි වැඩ නැවැත්තුවෙනෑ. මන් දිගටම දවල් රෑ දෙකේම පවකං කර කර හිටිය. දවසක් මගේ මිත්‍රය ඇවිල්ල මාව පොරොන්දු කරගත්තා. අඩු ගානෙත් දවස එක වෙලාවක්කත් රෑටවත් ඔය සත්තු මරණයක නවත්තන්න. වරුවක් හරි සිල් රකින්න කියලා මාව පොරොන්දු කර. එදා මං ඒක ඒ විදිහටම අධිෂ්ඨාන කරගෙන රාත්‍රී කාලෙමං ප්‍රාණඝාතයෙන් වැලකුණ. රාත්‍රී කාලෙමන් දඩේම යනක නැවැත්තුව සත්තු මරණයක නැවැත්තුව. හැබැයි දවල් කාලෙමන් දඩේ මේ ගියා සත්තු මරමින් ජීවත් වුණ. ස්වාමීනී ඔන්න ඔය විපාකි තමයි කෙන මට මේ ලැබුණේ. රාත්‍රී කාලයේ ප්‍රාණඝාතයෙන් වැලකිලා සිල් සමාදන් වෙලා අන්තිම කාලෙ හරි ප්‍රාණඝාතයෙන් වැලකිච්ච නිසා අද රාත්‍රී කාලෙමන් දිවි කෙනෙක් වගේ දිවිය සැප විඳින වකිව විමාන පහළ වෙනවා මට මේ වනාන්තරේ. හැබැයි මං එදා දවල් කාලි පුරාම ආයුධාරගෙන සතුන්ට වදදිදී ප්‍රාණඝාතයේ දිච්ච මම අද දවල් කාලෙ මගේ ශරීරයේම මස් කඩාගෙන සත්වයන් කනෝ. මගේ ශරීරයේ මස් කඩා හැලෙනවා. දවල් කාලි පුරාම මං විශාල දුකක් විඳිනවා. ස්වාමීනී මම එදා කරපු අකුසලේ විපාක මං ගෙවන්න ඔය විදිහට කියව. එතකොට බලන්න රාත්‍රී කාලි සිල් රැක්ක රාත්‍රී ඒක විපාකේ විමාන ප්‍රේතයෙක් වෙලා දෙවි කෙනෙක් වගේ විමාන මැවිල සැපවිදිනො රාත්‍රී කාලෙ. එදා මනුස්සලෝක ඉන්න ඇද්දී දවල් කාලි ප්‍රාණඝාතාදී අකුසල් කර කර ජීවත් වනා ඒක විපාකෙන් ප්‍රේතයෙක් හැටියට දවල් කාලි ප්‍රේතාත්මි දුක්විදින. මෙවැනි ප්‍රේතයන්ට කැන වේමානික ප්‍රේතයෝ. එවැනි ප්‍රේතයන්ටත් පින්ගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට ධර්මී සඳහන් වෙනවා බොහෝ බල සම්පන්න ප්‍රේත කොට්ටාසය. ඒ අය තමයි මහිද්දික කියන ප්‍රේත කොට්ටාසි. මේ ප්‍රේතයන් පින්ගන්න කොට සක්නෙමේ හැබැයි බොහොම බලවත් කියන. මේ ප්‍රේතයෝ කැලෑවල් වල වාසය කරන්නේ මහ වනාන්තර විමාන කරගෙන ඉන්න බලවත් ප්‍රේත කොට්ටාසයක් කියන. සමහර උක්ෂ පර්වත මහ වනාන්තර විමාන කරගෙන බොහෝ බල සම්පන්න බොහෝ හැකියාවන් ඇති ප්‍රේත කොට්ටාසයින්. එවැනි ප්‍රේතයන් මහිද්දික ප්‍රේතයන් හැටියට මේ පේතවත්වූල ධර්මයේ සඳහන් වෙන. එතකොට බලන්න මේ වගේ ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන දේශනාවල තියෙනවා.
මේ කියපු ප්‍රේත කොට්ටාස එකකවත් ප්‍රේතයු පින්ගන්නේ නෑ. අපි කොච්චර පින්කං කර අනේ අපේ ඥාතියෙන් සුවපත්තේවා සුවපත්තේවා සාපිපාස හාතමිදේවා සුවපත්තේවා කිය පින්කං කරත් මේ කියපු ප්‍රේත කොට්ටාස්වල උපදින ප්‍රේතයන්ට පින්ගන්න පුළුවන්කමක් නෑ. ඒනම් පින්ගන්නේ කවුද කියලා ඔබට හිතෙන්න පුළුව. පිංගතුනේ පින්ගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රේත කොට්ටාස අතර ඉන්නවා පරදත්තූප කියල ප්‍රේත කොට්ටාසය. අන්නේ ප්‍රේතයෝ හැම වෙලාවෙම අනේ අපේ ඥාතීන් දැන් අපිට පින්දෙයි දැන් අපිට පින්දෙයි. අනේ අපිෝ සිහිපත් කළ දැම් පිනක් කරයි දැම් පිනක් කරයි කියලා අනුන්ගේ පින්ගන්න බලාගෙනම ඉන්න. එවැනි පරදත්තූප කියන ප්‍රේතයන්ට ඥාතීන් දෙන පින අරගෙන සුවපත්වෙන්න පුළුවන් කියන. අන්නේ ප්‍රේත කොට්ටාස ඉපදුනොත් විතරක් එවැනි ප්‍රේතයන්ට පින් අරගෙන සුවපත්වෙන්න පුළුවන්. එතන සුවපත්වෙනවා කියන්නේ ඒ ප්‍රේත ආත්මය තුළ පිපාසෙන් හිටියනම් ටික කාලයක් පිපාසයක් නැතුව පැම්පොකුණු පහළ වෙනවා. සමහරුන්ගේ පිපාසෙ සංසිඳෙනවා. ඊළඟට කුසගින්නෙන් වේදනාව හිඳ විද හිටියනං අර පිනේ විපාක පවතින තාක්කල් ටික කාලයක් යනක ආහාර පහන පහළ වෙනවා කෑමබීම පහළ වෙනවා කුසගිනි වේදනා නිවෙනවා. ඊළඟට වස්ත්‍ර නැතුව හිටියනම් වස්ත්‍ර පහළ වෙන ඔච්චර. විමාන පහළ වෙන සමහර වෙලාවට තමන්ට ඉන්න විමානයක් පහළ වෙන. ඒ අරන්න අපිට ඕන විදිහට ප්‍රේතයන්ව දිවිය ලෝක යවන්නවා. අපිට ඕන විදිහට මනුසලෝක කොහරි අපි දන්න තැනක උපද්දවන්නවත් එහෙම පුළුවන්කමක් අපිට බෑ. තම තමන් රැස්කරගත්ත කර්ම අරගෙන තම තමන් සංසාරය යන ගමනක් තියෙන්. ප්‍රේතාත්මී තුළ තාවකාලික සැපයක් ලබල දෙන්න පුළුව. ඒ අරන්න අපිට පින්දීලා ඔහු අපිට ඕන තැන්වල යවන්න පුළුවන්කමක් නෑ. හැබැයි පිහතුනි අපි පින් දෙනකොට ඒ පින් අරගෙන සමහර වෙලාවට සමහර ප්‍රේතියම් පින් අනුමෝදං වෙනකොට තමන්ගේ පින බලවත් වෙලා හොඳ පිනක් මතු වෙලා එතනින් චුත වෙලා සුගති යන්නත් පුළුවන්කම තියෙන. හැබැයි එහෙම වෙන්නේ තමන්ගේ පෙර පිනක් හොඳට මතු වෙලා ආවොත් තමයි එතනින් චුත වෙලා පින බලවත් වෙලා යන්න. ඒ අරෙන්න අපිට ඕන විදිහට සංසාර ගමන තව කෙනෙක්ගේ තීරණය කරලා තව තැන්වල උපද්දවල අපිට ඕන විදිහට විඤ්ඥානයක් සසර යවන්න පුළුවන්කමක් නෑ. අන්නේ නිසා ඔබට මේ ප්‍රේතයන් ගැන ප්‍රේතාත්ම ගැන පින් ලැබෙන හැටි මේ ගැන මේ දේශනාවල් අහගෙන ඉන්නකොට සංසාරය ගැන විශාල බයක් ඇතිවෙන්නට ඕන. බැරිවෙලාවත් අපි මරණයට පත්වෙලා ධර්මයක් අවබෝධ කරගන්න නැතුව ජීවත්වීම තුළ මෙවැනි ප්‍රේත කොට්ටාසික ඉපදුණු කාගෙනන් රැකවරණයක් අන්නේ විදිහට හිතන්න ඔබ කොච්චරනම් මෙවැනි ප්‍රේත කොටස්වල සසර දුක්විඳ ලැද්ද. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න උත්සාහගන්න